තෙරුවන් සරණයි. අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ස්වධර්ම පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම. බ්‍රාහ්මණ ඉගැන්වීම අතර තවත් ප්‍රධාන ඉගැන්වීමක් වශයෙන් ස්වධර්මය හඳුන්වා දෙන්නට පුළුවන්. ස්වධර්ම කියන එකෙන් ඔවුන් අදහස් කරන්නේ තම කුලයට අයත් වූ කාර්යයන් යන අදහසයි. ඒ එක් කුලවලට අයත් කාර්යයන් හා වගකීම් බමුණන් විසින් තම බලය තහවුරු කර ගැනීම පිණිස හඳුන්වලා දීලා තිබුණා. ඔවුන් බලාපොරොත්තු වුණේ මෙම ස්වධර්ම තුලින් ඔවුන්ගේ බලය තව තවත් සමාජය තුල ස්ථිර බවට පත් කර ගැනීමයි. ඒකම තමයි මොවුන් පැහැදිලි කරන්නට යෙදුනා ස්වධර්මය කියන්නේ බ්‍රාහ්මණ නියමයක්. එම නිසා සියලු දෙනාම එය අවිවාදයෙන් පිළිගන්නට ඕනේ. ස්වධර්ම පිළිබඳ තර්ක විතර්ක කරන්නට යන්නට නරකයි. එහෙම වුණොත් මහා බ්‍රහ්මයා කෝප වෙලා අයහපත ගෙන දෙන බව මේ බමුණන් විසින් ජන මතයක් ගොඩ නගන්නට යෙදුණා. මේ සමාජය තුළ තිබූ අයිතිවාසිකම් කුල ක්‍රමය, සංස්ථා ක්‍රමය, සමාජ සංස්ථා නිසා සීමා කර තිබූ ආකාරය, එසේත් නැත්නම් ස්වධර්ම පනවා තිබූ ආකාරය භගවත් ගීතිකාවේ හා මනුස්මෘතියේ විශේෂ වශයෙන්ම දැක්වෙනවා. බ්‍රාහ්මණ සමාජය බ්‍රාහ්මණ දහමට අනුව සමාජය බෙදා තිබූ කුල ක්‍රම 4ක් තිබුණා. එනම් බ්‍රාහ්මණ සමාජ ක්‍රමය, ශාස්ත්‍රීය සමාජය, වෛශ්‍රීය සමාජය, ශුද්‍ර සමාජය යනුවෙන් මේ එක් එක් සමාජ පන්තිවලට නියම කරන්නට යෙදුන කාර්යයන්ද පැහැදිලි කරලා තිබුණා. ඒ පිළිබඳ විශාල වශයෙන් කතා කෙරෙන්නේ ඍග් වේදයට අයිති එමත් නැත්නම් මනුස්මෘතියේ තමයි සඳහන් වෙන්නේ. ඒ මනුස්මෘතියට අනුව සමාජ ප්‍රධාන ප්‍රබලතම පන්තියක් වශයෙන් පැහැදිලි කරන බ්‍රාහ්මණ සමාජ පන්තියට නියමිත වූ ස්වධර්මයන් තියෙනවා. මනුස්මෘතියේ පැහැදිලි කරලා තියෙන්නේ එය මෙන්න මේ ආකාරයටයි. මනුස්මෘතියේ පළවෙනි කොටසේ 88 වෙනි ශ්ලෝකයේ අධ්‍යාපන මධ්‍යනං යජනං යාජනං තථා දානං ප්‍රතිග්‍රහණං චෛව බ්‍රහ්මනාන මකල්පයත්. ඊට අනුව බ්‍රාහ්මණයන්ට සමාජය තුළ පැවරෙන ස්වධර්ම 6ක් තිබෙනවා. එනම් ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැනීම ආදියයි. එහිදී ත්‍රිවේදය, චතුර්වේදය, ඉතිහාසය, ජ්‍යොතිෂය, තර්ක ශාස්ත්‍රය ආදී විවිධ විෂය ධාරාවන් මොවුන් ඉගෙන ගත යුතු වූ අතර ඔවුන් ඒවා ඉගැන්වීමටද සුදුසුකම් ලබා සිටියා. මේ නිසා අධ්‍යාපන කටයුතු වල නියැලී සිටිය නිසා මොවුන්ට අජ්ජායක යන අන්වර්ථ නාමයක්
භාවිතා කරන්නට යෙදුණා. බ්‍රාහ්මණ දර්ශනයට අනුව ඔවුන් බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ බලය සමාජය තුල ස්ථිරසාර ලෙස ස්ථාපනය කර ගැනීම සඳහා. එනිසා රටෙහි ප්‍රබලතම අංශ දෙකක් ඔවුන් සතු කරගෙන සිටියා. එනම් අධ්‍යාපන අංශය සහ ආගමික අංශයයි. මේ අංශ දෙක මොවුන් සතු කරගෙන මොවුන් බලාපොරොත්තු වුණේ බ්‍රාහ්මණයින් යනු සමාජයේ උසස්ම කුලය බ්‍රාහ්මණයින් නොමැතිව කිසිවෙකුට කිසිවක් කරගත නොහැකිය. එම නිසා මහා බ්‍රහ්මයාගේ පුත්‍ර වූ බ්‍රාහ්මණයින් නිරතුරුවම ගෞරවාදරයට පාත්‍ර කළ යුතුය යන මතය ජනතාව අතරට ගෙන ඒමටයි. මීට අමතරව මෙම බ්‍රාහ්මණ වංශිකයන්ට නියම වූ තවත් කාර්යයක් තමයි ශාස්ත්‍රීය වංශික රජදරුවන්ට එමත් නැත්නම් රජවරුන්ට අවවාද අනුශාසනා දීමේ තනතුර එමත් නැත්නම් පුරෝහිත තනතුර දැරීමට මෙම බ්‍රාහ්මණ වංශිකයන්ට අවස්ථාව තිබුණා. ඒ තුලින් බලාපොරොත්තු වූයේ දේශපාලනික අයිතිය බ්‍රාහ්මණ වංශිකයන් සතු කර ගැනීමටයි. ඉන් අනතුරු අපි බලමු ශාස්ත්‍රීය සමාජයට මොනවද හිමි වූ ස්වධර්ම කියලා. ශාස්ත්‍රීය සමාජයට පැවරෙන ස්වධර්ම පිළිබඳව මනුස්මෘතියේ 1:89 වැනි ශ්ලෝකයේ මෙන්න මෙහෙම දැක්වෙනවා. ප්‍රජානං රක්ෂණං දාන මිජ්ජාධ්‍යායේන මේවච විෂයේශ්ච ප්‍රසස්තිශ්ච ශාස්ත්‍රීයස්ය සමායතഃ. මෙම ශ්ලෝකයට අනුව ශාස්ත්‍රීය වංශිකයන්ට නියම වූ ස්වධර්මයන් 5ක් තියෙනවා. එනම් ප්‍රජාපාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, කාමයෙහි නොඇලී කටයුතු කිරීම ආදියයි. මෙම ශාස්ත්‍රීය වංශිකයන් අධ්‍යාපන කටයුතු හැදෑරීම අවුරුදු 11ේදී ආරම්භ කරන්නට ඕනේ. ඒ ආරම්භ කර ශාස්ත්‍රීය වංශික දරුවන් කඩු ශිල්ප, දුනු ශිල්ප, හස්ති ශිල්ප, අශ්ව ශිල්ප වැනි ශිල්ප ක්‍රම ඉගෙනගත යුතු වෙනවා. ඒකම ඊට අමතරව රාජ්‍ය පාලන නීතිය මොවුන් ඉගෙනගත යුතු වෙනවා. ත්‍රිවේදය හැදෑරිය යුතු වෙනවා. එනම් මෙන්න මේ ශාස්ත්‍රීය වංශික දරුවන් මේ සියලු දේවල් කළ යුතුයි. ශාස්ත්‍රීය වංශිකයාට පැවරෙන වගකීම නැවත අපි මතක් කළොත් ප්‍රජාපාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, කාමයෙහි නොඇලී කටයුතු කිරීම ආදියයි. ඊළඟට අපි කතා කරලා බලන්නට ඕනේ වෛශ්‍රීය වංශිකයන්ට මොනවද තියෙන ස්වධර්ම කියලා. වෛශ්‍රීය වංශිකයන්ට තිබෙන පැවරෙන ස්වධර්ම පිළිබඳව මනුස්මෘතියේ 1:90 වැනි ශ්ලෝකයේ මෙසේ දක්වලා තියෙනවා. පශූනං රක්ෂණං දාන
මිජ්ජාධ්‍යායන මේවච වනිපතං කුසීදංච වෛශ්‍රයස්ය කුර්සි මේවච. මෙම ශ්ලෝකයට අනුව වෛශ්‍රිය වංශිකයන්ට පැවරෙන කාර්යයන් 7ක් තියෙනවා. එනම් සත්ව පාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, වෙළඳාම, මුදල් පොලී කිරීම, කෘෂි කර්මාන්තය ආදිය. මේ කර්මාන්තයන් තුලින් මේ කාර්යයන් පැවරීම තුලින් බලාපොරොත්තු වූයේ රටට අවශ්‍ය ධනය ඉපයීමට මොවුන්ව යොදා ගැනීම සඳහායි. මොවුන් විසින් මෙම වෛශ්‍රිය වංශිකයන් විසින් කරන්නට යෙදුන කාර්යයන් අතර ඒ රන් රිදී ආදී දෙය වෙළඳාම් කිරීම, රන් රිදී මුතුමැණික් ආදී දේවල් වෙළඳාම් කිරීම, ඒකම ලෝහ රෙදිපිලි, නූල් වර්ග, කුළුබඩු, සුවඳ ද්‍රව්‍ය ආදී දේවල් වෙළඳාම් කිරීම සිදු කරන්නට යෙදුණා. ඒකම මේ වෛශ්‍රිය වංශික දරුවන් අවුරුදු 12 දී අධ්‍යාපනය හැදෑරිය යුතු අතර අනිවාර්යෙන් ත්‍රිවේදය හා ව්‍යාපාරික නීති ක්‍රමය ඉගෙනගත යුතු වෙනවා. ඒ රටේ ආර්ථිකයට බෙහෙවින්ම ශක්තියක් මොවුන්ගෙන් ලැබුණ නිසා පසුකාලීනව සිටුවරු වශයෙන් නම් කරන්නට යෙදුනේ මොවුන්ව. මෙම වෛශ්‍රිය වංශිකයන් පිළිබඳව අයිතරේය බ්‍රාහ්මණයේ මෙන්න මෙහෙම දක්වලා තියෙනවා. අසරණ වූ දුප්පත් වූ අන් අයගේ විධානයන් වලින් මිරිකී ජීවත් වන කොටසක් වශයෙන් වෛශ්‍රයන් හැඳින්විය හැකිය යනුවෙන්. ඒකම තමයි ජෛන හා බෞද්ධ ග්‍රන්ථවල මේ වෛශ්‍රිය වංශිකයන් පිළිබඳව දක්වා ඇත්තේ මෙන්න මේ ආකාරයට. වෛශ්‍රිය වංශිකයන් යනු සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මහත් වූ ධනයක් හිමි පිරිසකි යනුවෙනි. ඒකම තමයි අසිරිමත් ඉන්දියාව නම් ග්‍රන්ථයේ 188 වැනි පිටුවේ වෛශ්‍රිය වංශිකයන් පිළිබඳව මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා. අසීති කෝටි විභව නම් ලත් වෛශ්‍රියෝද ಭಾರತයේ සිට ඇති බවට සාධක ඇත යනුවෙනි. ඒකම තමයි පසුකාලීනව සිටුවරු වශයෙන් නම් කරන්නට යෙදුනේද සමාජයේ පෙනී සිටින්නට යෙදුනේද මේ වෛශ්‍රිය වංශිකයන්මයි. ඔවුන් ධන ධාන්‍ය ආදිය රැස් කිරීම තුලින් ආර්ථික ශක්තියට ආර්ථිකය ශක්තිමත් කරගෙන ඔවුන් 80 කෝටියක් ධනය ඇති මහා සිටුවරු වශයෙන්ම 40 කෝටියක් ධනය ඇති චුල්ල සෙට්ටි එහෙමත් නැත්නම් කුඩා සිටුවරු වශයෙන් සිටුවරු සමාජ කොටස් දෙකක් ඇති වුණා. පසුකාලීනව බුද්ධ කාලය වන විට මෙම සිටුවරු ශාස්ත්‍රීයයන්ටත් වඩා ප්‍රබල පිරිසක් වූ බව ජේතවනාරාම පූජාව ගැන
පැහැදිලි කිරීමේදී හඳුනාගත හැකි වෙනවා. අනේපිඩු සිටුතුමා විසින් ජේත නම් කුමාරයාට මිලක් ගෙවලා මුදල් ගෙවලා ජේතවනාරාමය සඳහා අවශ්‍ය භූමිය මිලදී ගත් බවත් 54 කෝටියක් ධනය වියදම් කරලා ජේතවනාරාමය නිමෙ වූ බවත් දැක්වෙනවා. එවාගේම බුද්ධ කාලය වන විට මේ සිටු වරු මෙන්ම සිටු දියණිවරුද සිටි බව මේ වෛස්ත්‍රීය වංශිකයන්ගෙන් පැවත සිටි බව විශාකා මහ උපාසිකාව 9 කෝටියක් වටිනා වූ විසාකා සිටු දේවිය 9 කෝටියක් වටිනා වූ මහාලතා ප්‍රසාදනීය වැය කරලා විකුණලා ඒ මුදලින් පූර්වාරාමය සෑදවීමෙන් පැහැදිලි වෙනවා. එනිසා සමාජය තුල ප්‍රබලවම සිටිය අත්‍යවශ්‍යම පිරිසක් වශයෙන් මේ වෛස්ත්‍රීය වංශිකයන් හැඳින්විය හැකි වුණා. ඉන් අනතුරු අපිට කතා කරන්නට තියෙන්නේ ශුද්‍ර වංශිකයන් පිළිබඳව. ශුද්‍ර වංශිකයන් පිළිබඳව මනුස්මෘතියේ 1:91 ශ්ලෝකයේ මෙන්න මේ ආකාරයට දැක්වෙනවා. ඒකමේව තු ශුද්‍රස්ය ප්‍රභු කර්ම සමාදියත් ඒතේෂාමේව වර්ණානං සුස්ෘසා මනුසූයසා. මීට අදාළව මීට අනුව මෙම ශ්ලෝකයට අනුව බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍රීය යන පළමු කුල තුන හෙවත් ආර්යයන්ට කීකරු කමින් බැල මෙහෙවර කරමින් මුළු ජීවිත කාලයම ගත කිරීම මෙම ශුද්‍රයන්ට තිබූ කාර්යයක් වෙනවා. මෙම ප්‍රධාන කුල හතරට අමතරව බ්‍රාහ්මණයින් විසින් සමාජයේ තවත් එක් කුලයක් පැහැදිලි කරනවා. ඒකම තමයි මේ ශුද්‍ර කුලය ගැන පැහැදිලි කරනකොට මොවුන් උපතේ සිට මරණය දක්වා ආර්ය වංශිකයන්ට බැලමෙහෙවරකම් කළ යුතු වූ අතරම මොවුනට ඉගෙනීමට ඉගෙන ගැනීමට යාග කිරීම ආදී සමාජයේ කිසිම ආකාරයක ආර්ථික සමාජීය දේශපාලනික අධ්‍යාපනික කිසිම අවස්ථාවක් හිමි වුණේ නැහැ. එසේ යම් කිසි ආකාරයකට මොවුන් ඉගෙනීම් කටයුතු හෝ යාග කිරීම ආදිය හෝ ආර්ය වංශිකයන්ට යම් කිසි විදියකින් තාඩන පීඩන පැමුණුව හොත් ආර්ය වංශිකයන්ට හැකියාව තිබෙනවා මේ ශූද්‍රයන්ව මරා දමන්නට දඬුවම් කරන්නට. ඒ බව අසිරිමත් ඉන්දියාව නම් කෘතියේ 189 වැනි පිටුවේ මෙන්න මේ ආකාරයට දක්වලා තියෙනවා. ශුද්‍ර වංශිකයා තම ස්වාමියාගේ ඉඳුල් බතින්ම යැපිය යුතුය. ශුද්‍ර වංශිකයා තම ස්වාමියාගේ පරණ ඇඳුම් පැළඳුම් ඇඳිය යුතුය පැළඳිය යුතුය. ශුද්‍ර වංශිකයා තම ස්වාමියා භාවිත කළ පරණ බඩු මුට්ටු භාවිතා කළ යුතුය. ශුද්‍ර වංශිකයාට ධනය එක්රැස් කිරීමට ඉඩ ලැබුණද එසේ නොකළ යුතුය.
ශුද්‍ර වංශිකයාගේ ජීවිතය පවා නීතියට අනුව බ්‍රාහ්මණ නීතියට අනුව මොවුන්ට හිමි වන්නේ නැත. ශුද්‍ර වංශිකයෙකු මැරූ බමුණා එම පාපය මෝචනය කළ යුත්තේ බල්ලෙකු බලලෙකු මැරූ ලෙසටය. ශුද්‍ර වංශිකයෙකු යම් කිසි විටක වේද ඇසීම හෝ වේද පාඨ ගායනා කිරීම කළහොත් ඔහුට දඬුවම් කළ හැකිය. වේද පාඨ ගායනා කිරීම හෝ ඇසීම මොහුට තහනම් විය. වේදය ඇසුවොත් කනට උණු කළ ඊයම් වක් කළ යුතුය. වේද පාඨ කිවහොත් දිව කපා දැමිය යුතුය. වේද පාඨ ගායනා කරන ස්ථානයකින් ගමන් කළහොත් දෙපා පැලිය යුතුය. මෙන්න මේ ආකාරයට අසිරිමත් ඉන්දියාව නම් ග්‍රන්ථයේ 189 වැනි පිටුවේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒකම තමයි ශුද්‍ර වංශිකයාට සමාජයේ තිබෙන තත්වය පිළිබඳව තවදුරටත් මනුස්මෘතියේ මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ශුද්‍ර වංශිකයෙකු බමුණෙකුට අක්‍රෝෂ පරිභව කළහොත් පරුෂ වචන කිවහොත් ඔහුගේ එම ශුද්‍ර වංශිකයාගේ දිව කපා දැමිය යුතුය. අපහාසාත්මක ලෙස බ්‍රාහ්මණ වංශිකයෙකුගේ නම හෝ ජාතිය හෝ සඳහන් කොට බරපතල ලෙස නිග්‍රහ කරන්නේ නම් එම ශුද්‍ර වංශිකයාගේ මුඛය තුලට අඟල් 10ක් දිග ගිනියම් කළ යකඩ උලක් දැමිය යුතුය. පහළම කුලයේ සිටි ශුද්‍ර වංශිකයෙකු උසස්ම කුලවල අයගේ යම් අවයවයකට හිංසාවක් කළහොත් එය කළ එම ශුද්‍ර වංශිකයාගේ එම අවයවය කපා දැමිය යුතුය. ශුද්‍ර වංශිකයා ඉහළ වංශිකයෙකුට අතක් හෝ දණ්ඩක් එසවූවේ නම් එම ශුද්‍ර වංශිකයාගේ එම අත හෝ එම අත කපා දැමිය යුතුය. ශුද්‍ර වංශිකයෙකු ඉහළ කුලයේ අයෙකුට කෝපයෙන් පහරක් ගැසුවේ නම් එම ශුද්‍ර වංශිකයාගේ එම පාදය කපා දැමිය යුතුය. ශුද්‍ර වංශිකයෙකු තමාට වඩා ඉහළ වංශයක අයෙකු සමග සම අසුනක අසුන්ගතහොත් ඔහුගේ කටිය හංවඩු ගසා රටින් නිරපිය යුතුය. තට්ටමද කැපිය යුතුය යනුවෙන් මනුස්මෘතියේ දැක්වෙනවා. ඒකම තමයි මෙන්න මේ කියන ප්‍රධාන කුල හතරට අමතරව තවත් එක් කුලයක් පිළිබඳව මෙම බ්‍රාහ්මණ වංශිකයන් විසින් උගන්වනවා. එනම් පංච නීච කුල.
පංච නීච කුල. මේක පංචම කුලය කියලාත් හඳුන්වනවා. ඔවුන් හීන ජාතීන් වශයෙන් තමයි පැහැදිලි කරන්නේ. එම පංච නීච කුල පිළිබඳව මනුස්මෘතියේ 10:7 සිට 10 වෙනි ශ්ලෝකය දක්වා ශ්ලෝක ත්‍රිත්වයේ දැක්වෙනවා. එම පංච නීච කුලයන් අතර වේන කුළුපොතුකාරයන්, නේෂාද දඩයක්කරුවන්, රථකාර රථසාදන්නන්, පුක්කුස කසල සෝදකයන්, චණ්ඩාල සැඩළුන් වශයෙන් පුද්ගල කණ්ඩායම් 5ක් දක්වනවා. ඒ අතර වේන, නේසාද, රථකාර යන කොටස් තුන පහත් කියන වෘත්තීන් තමයි සිදු කරලා තියෙන්නේ. ඒ නිසා ඔවුන් පහත් කුල වශයෙන් දක්වනවා. චණ්ඩාල සහ පුක්කුස කියන මෙන්න මේ දෙපිරිස උපතින්ම හීන ජාතිකයෝ වශයෙන් තමයි බමුණෝ උගන්වලා තියෙන්නේ. ඉහත සඳහන් කරන ලද හීන සිප්ප හීන ජාතිවලට වල අයට අමතරව නිදහසක් නැති දිලිඳුකම නිසාම සිය කැමැත්තෙන්ම වහලුන් බවට පත්ව සිටි කොටසක් පිළිබඳව ත්‍රිපිටක සාහිත්‍යයේ දක්වනවා. ඔවුන් අන් අයගේ වැරදි තමන් බාරගෙන දඬුවම් විඳිනවා. ඒ දඬුවම් විඳින්නේ මුදල් සොයා ගැනීම සඳහා. එහෙත් මේ දඬුවම බාරගෙන පසුව තමාට එම දඬුවම විඳින්නට තමා ඒ දඬුවම විඳින්නට අකමැති නම් එම වහල් හිමියාට නැවත මුදල් ගෙවා එම වහල් භාවයෙන් දඬුවමින් මිදිය හැකි බව මෙම ත්‍රිපිටක සාහිත්‍යයේ දැක්වෙනවා. එනිසා මෙන්න මේ වර්ණ භේදය කියන එක සමාජයේ එදා ප්‍රබලවම පැවතුණා. ඒකම තමයි මේ බමුණන් කියනවා මේ එක් වර්ණයට වෙන්වෙන් වශයෙන් පවරන ලද වගකීම් පිළිබඳව ප්‍රශ්න නොකළ යුතුය, තර්ක විතර්ක කිරීමෙන් වැළකිය යුතුය, තමාට බාර දී තිබෙන ස්වධර්මය පැවරී තිබෙන ස්වධර්මය දේව නියමයක් ලෙස සලකා මනවින් ඉටු කළ යුතුය. එසේ ඉටු කළහොත් දේවාශීර්වාදය මහා බ්‍රහ්මයාගේ ආශීර්වාදය අනිවාර්යෙන්ම ලැබෙනුව ඇත. එසේ නොකළහොත් මහා බ්‍රහ්මයාගේ දෝෂයට ඔවුන් ලක්වන බවද මේ බමුණු සමාජයට ගිනිහිල්ලා තිබුණා. ඒ නිසා අඩුපාඩු සහිතව වුවද තම කුලයට නියමිත ස්වධර්ම ඉටු කළ යුතු බවත් යමෙක් එසේ නොකොට වෙනත් කුලයකට අයත් කාර්යයක් ඉතා හොඳින් ඉටු කළේ වී නමුත් එය ඔහුට
විපත්තිදායක විය හැකි බවත් ජීවිත අනතුරු සිදුවිය හැකි බවත් සාවද්‍ය ලෙසින් හෝ එම ස්වධර්ම කළ යුතු බවත් බ්‍රහ්මණයින් මේ ආකාරයට ශ්ලෝකයන්හි දක්වනවා. ඒ මෙසේය. ස්වධර්මේ නිදනක් ශ්‍රේය පරධර්මෝ භයාවහං. මෙන්න මේ සියලු දේවල් වලින් ඔවුන් බලාපොරොත්තු වූයේ බ්‍රහ්මණ වංශිකයින්ගේ බලය තහවුරු කරගෙන ආත්මාර්ථකාමීව තම උදර පෝෂක න්‍යාය ඒකායන අරමුණ කර ගනිමින් ජීවත් වීම. එනිසා සමාජය තුල පන්ති ભેදයක් ඇති කරන්නට යෙදුණා. සමාජය තුල තට්ටු ભેදයක් ඇති කරන්නට යෙදුණා. නිදහස නැති කරන්නට යෙදුණා. යුක්තිය සාධාරණත්වය නැති කරන්නට යෙදුණා. තම දක්ෂතාවයට අනුව කටයුතු කරන්නට අවස්ථාව අහිමි කරලා තිබුණා. අනිවාර්යෙන්ම මේ ස්වධර්මයන් ඉටු කළ යුතු බව ජනයා අතරට ගෙනහිල්ලා තිබුණා. එනම් මෙන්න මේ අපි මෙතෙක් වේලා කතා කළේ ස්වධර්ම පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක්. බ්‍රාහ්මණ විග්‍රහය. එනිසා මගේ දුවල පුතාලා මෙන්න මේ කරුණු පිළිබඳව අධ්‍යයනය කරමින් මේ කරුණු නැවත නැවත ශ්‍රවණය කරමින් ඔබේ දැනුම වර්ධනය කරගෙන තරඟ විභාගයට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින්නට කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. ඒකම තමයි අපේ දුවල පුතාලට මෙම පාඩම් වලට අදාළව ප්‍රශ්න සාකච්ඡා කිරීමත් අපි සිදු කරනවා. ඒ සඳහා සදහම් තක්සලාව YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර ඔබ එම වීඩියෝ දර්ශන නරඹන්න.